තෙරුවන් සරණයි අයිබෝවන් ධර්මාචාර්ය අභිධර්මයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ආදර්ශ පිළිතුරු සාකච්ඡාව 2017-2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ තමයි ධර්මාචාර්ය විභාගයේ සඳහා සූදානම් වෙන හැම දිනාටම අත්වලක් විදිහට ශක්තියක් විදිහට මේ සියලුම සාකච්ඡාවන් අප විසින් සිදු කරනු ලබන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේ සමහර අවස්ථාවන් පිළිබඳව निराකරණයන් කර ගැනීමේදී අපගේ ආචාර්ය තිලක් තුෂාර රත්නායක ගුරු පියතුමාගේ මඟ පෙන්වීම ලබා ගන්නටත් සිද්ධ වෙච්ච අවස්ථාවන් තිබුණා. ඉතින් ඒ නිසා එතුමන්ට අපගේ පුණ්‍යානුමෝදනාව ස්තුතිය පුද කරන ගමන් අපි සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. ප්‍රශ්න පත්‍ර දෙකක් මීට කලින් සාකච්ඡා කරලා තියෙන නිසා මූලික දැනුවත් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කෙලින්ම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සාකච්ඡාවට අවධානය යොමු කරමු. ඉතින් පළවෙනියටම තියෙන දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය ප්‍රශ්නය. අභිධර්මයට අදාළ නිදාන දෙක නම් කරන්නට කියලා. ඉතින් පළවෙනි පාඩමේ දෙවෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මීට කලින් ප්‍රශ්න පත්‍රවලදීත් මේ නිදාන දෙක අපිට මුණ ගැහුණා. එහෙම නැත්නම් මේ නිදාන දෙක සම්බන්ධ කරගෙන ප්‍රශ්න යොමු වෙලා තිබුණා. ඉතින් ඒ නිසා අභිධර්මයට තිබෙන නිදාන දෙක තමයි අධිකම නිදානය සහ දේශනා නිදාන කියලා කියන්නේ. ඒ වගේම අභිධර්මයේ සම්බන්ධයෙන් තියෙන නිදාන දෙක පිළිබඳව සඳහන් වෙන පාඨයකුත් තියෙනවා. පාලි පාඨයක්. අභිධම්මේ දේ නිදානානි අධිකම නිදානං දේශනා නිදානං කියලා අටුවා කතාව තුළ අට කතාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් අභිධර්මයේ සඳහා තිබෙන නිදාන දෙක අධිකම නිදානය සහ දේශනා නිදානය. ඊළඟට පළවෙනි රෝම ඉලක්කමේම ප්‍රශ්නය කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සුත්තන්ත පර්යාය යන්න පහදන්න කියලා කියන්නේ. සූත්‍ර දේශනා ක්‍රමය සුත්ත පර්යාය වශයෙන් හඳුන්වනු ලැබේ. සුත්ත පර්යාය කියලා කියන්නේ සූත්‍ර දේශනා ක්‍රමය. සූත්‍ර පිටකයේදී උපමා උපමේය ගැලපීම් හා කතාපුවත් මගින් කරුණු පැහැදිලි කිරීම වගේ ජනකාන්ත වූ sannivedana මාර්ග උපයෝගී කරගන්නවා කියලත් පාඩමේදී විස්තර කරලා තියෙනවා. ඒ විස්තරයට අනුව තමයි මේ ප්‍රශ්නේ අහන්නේ සුත්තන්ත පර්යාය යන්න පහදන්න කියලා. සූත්‍ර දේශනා ක්‍රමය තමයි සුත්ත පර්යාය කියලා කියන්නේ. සූත්‍ර පිටකයේදී උපමා උපමේය ගැලපීම් හා කතාපුවත් මගින් කරුණු පැහැදිලි කිරීම ආදී අවස්ථාවන් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි මෙතනදී දක්වන්නට තියෙන්නේ. ඊළඟට දෙවැනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය පිළිබඳව හැඳින්වීමක් කරන්න කියන ප්‍රශ්නේ. ඉතින් තේරවාදී අභිධර්ම සම්ප්‍රදාය, ඒ වගේම සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය, අභිධර්ම සාහිත්‍ය, ඒ වගේම සෞත්‍රාන්තික අභිධර්ම සාහිත්‍ය සම්ප්‍රදාය මේ විදිහට විවිධ අභිධර්ම සම්ප්‍රදායන් පිළිබඳව පාඩම්වලදී සාකච්ඡා කරලා තිනවා, විශේෂයෙන්ම දෙවෙනි පාඩමේදී. ඉතින් ඒ අතරින් තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය ගැන බොහෝ වර්ෂවල අහලා තියෙනවා. ඒ නිසා ඒ අභිධර්ම සම්ප්‍රදායන් පිළිබඳව අවධානය යොමු කරන්නට කියලා ඔබට මතක් කරන ගමන් අපි බලමු තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය පිළිබඳව අපිට දැනගන්නට තියෙන කාරණාවන් සහ අපි මේ වගේ ප්‍රශ්නයකදී කොහොමද ඒ කාරණාවන් පෙළගස්වන්නට යොමු වෙන්නට ඕන කියන කාරණේ. ඉතින් මේ තියෙන පාඩමේ තියෙන විස්තර ඇසුරින් අපි අවශ්‍ය කරුණු වෙන් කරලා හඳුනා ගන්නට අවශ්‍ය කොටස් මෙම අභිධර්ම සම්ප්‍රදායට අයත් ප්‍රකරණ 7කින් යුත් අභිධර්ම සාහිත්‍යයක් වෙයි. තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදායට ප්‍රකරණ 7ක් ප්‍රකරණ ග්‍රන්ථ 7ක් තියෙනවා. ඒ කාරණේ අපිට පැහැදිලිව කාරණයක් විදිහට දක්වන්නට පුළුවන්කම තියෙනවා. තේරීය භික්ෂුන් වහන්සේලා විසින් සත්තප්පකරණය මගින් ඉදිරිපත් කරනු ලබන අභිධර්ම සම්ප්‍රදාය තමයි
තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදායේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි පාලි භාෂාවෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදායේ ප්‍රකරණ ග්‍රන්ථ සියල්ලක්ම. ඊට අමතරව සංස්කෘත භාෂාවෙන් දකින්නට පුළුවන් අභිධර්ම සාහිත්‍යීන් තියෙනවා, අභිධර්ම සම්ප්‍රදායන් තියෙනවා, සර්වාස්තිවාදී සම්ප්‍රදාය වගේ සම්ප්‍රදායන්. ඉතින් ඒවා ගැන සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කියන්නට ඕන ප්‍රකරණ ග්‍රන්ථ 7ක් තියෙන බව සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම පාලි භාෂාවෙන් තමයි මේ ප්‍රකරණ ග්‍රන්ථ 7න් ඉදිරිපත් වෙන තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය ඉදිරිපත් වෙන්නේ කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි වෙනත් කිසිම අභිධර්මයකට වඩා පාලි භාෂාවත් එක්ක ඉතා ගැළපුණු ස්වභාවයක්. එහෙම නැත්නම් මූලික බුදුදහමේ ඉගැන්වෙන ඉගැන්වීම් වලට අනුකූල වෙන අභිධර්ම සම්ප්‍රදායක් නැහැ තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය හැරෙන්නට. එහෙනම් මූලික බුදුදහම තුල උගන්වන ඉගැන්වීම් වලට අනුගතව ඉදිරිපත් වෙන අභිධර්ම සාහිත්‍යයක් විදිහට අපිට අගය කරන්නට පුළුවන් තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය. මෙම අභිධර්ම සම්ප්‍රදාය මූලික බුදුදහම නියෝජනය කරන සම්ප්‍රදායක් කියලා අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. මෙම සම්ප්‍රදාය තුලින් සත්වය හා ලෝකයේ පරමාර්ථ 4ක් ලෙස නිර්වශේෂ බෙදීමකට ලක් කරනවා. තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදායේදී පරමාර්ථ 4ක් චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන චෛතසික ධර්ම පරමාර්ථ ධර්ම 4ක් යටතේ තමයි කරුණ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකත් අපිට විශේෂ කරලා දක්වන්නට පුළුවන්කම තියෙනවා. තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදායේ සුවිශේෂිත ලක්ෂණයක් විදිහට පරමාර්ථ ධර්ම 4ක් යටතේ කරුණු ඉදිරිපත් කිරීම. ඒ වගේම ලොව සියල්ලම ධර්ම ලෙස දක්වලා කරන විග්‍රහයක් අභිධර්ම සම්ප්‍රදාය තුල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. සංකත ධර්ම සහ අසංකත ධර්ම කියලා වර්ගීකරණය කරනවා පරමාර්ථ ධර්ම 4 යටතේ. ඉතින් ඒ විදිහේ ඉගැන්වීම් කිහිපයක් පිළිබඳව අපිට ගෙනහැර දක්වමින් මේ හැඳින්වීම කරන්නට පුළුවන් තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය පිළිබඳව හැඳින්වීමේදී. ඉතින් ඒ විදිහේ හැඳින්වීමක් කළාම ප්‍රමාණාත්මක වෙනවා පිළිතුර සාර්ථක කර ගැනීම සඳහා. ඊළඟට ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව කෙටි එහි ඇතුළත් මූලික කරුණු පදනම් කරගනිමින් විස්තරයක් කරන්න කියන ප්‍රශ්නය. ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව එහි ඇතුළත් මූලික කරුණු පදනම් කරගනිමින් විස්තරයක් කරන්නට කියන ප්‍රශ්නේ ලකුණු 7ක් ලැබෙනවා. එතකොට තුන්වෙනි පාඩමේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ අභිධර්ම සාහිත්‍යීන් ගැන සාකච්ඡා කරද්දී තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදායේ සත්ප්‍රකරණය පිළිබඳවම සාකච්ඡා කරනවා. එතනදී ධම්මසංගණී ප්‍රකරණය සම්බන්ධයෙන් ගෙනහැර දක්වලා තියෙන තොරතුරු අපිට මීට කලින් ප්‍රශ්න පත්‍රවලදී මේ වගේ ප්‍රශ්න හමු වුණා. ධම්මසංගණී ප්‍රකරණය ගැනත් අපි කතා කළා. ඉතින් තේරීය අභිධර්ම සාහිත්‍ය තුල කේන්ද්‍රීය ප්‍රකරණය බවට පත් වෙන්නේ ධම්මසංගණී ප්‍රකරණය. අපෙන් අහන ප්‍රශ්නයට ඇතුළත් වෙන ප්‍රකරණ ග්‍රන්ථය කේන්ද්‍රීයම ප්‍රකරණ ග්‍රන්ථය බවට පත් වෙනවා. අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යා ලේඛනයක් බඳු ප්‍රභේදකරණයක් විශේෂ වශයෙන් මේ විභංගප්පක ධම්මසංගණී ප්‍රකරණේ දකින්න පුළුවන්. විභංගප්පකරණේ නෙවෙයි ධම්මසංගණී ප්‍රකරණේ දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි සංඛ්‍යා ලේඛනයක්. සංඛ්‍යාත්මකව තොරතුරු දැක්වීම සුවිශේෂිත ලක්ෂණයක් විදිහට දකින්නට පුළුවන් ධම්මසංගණී ප්‍රකරණේ. ඒ වගේම තමයි ඒ ආරම්භ වන්නේ මාතිකා නමින් හැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකින්. මුලින්ම ධම්මසංගණී ප්‍රකරණේ ආරම්භ වෙන්නේ මාතෘකා පෙළක් තියෙනවා මාතිකා කියලා. මාතිකා කියලා කියන මාතෘකා කියන එකම තමයි. ඉතින් මේ මාතිකා කියන සම්පූර්ණ වූ මාතෘකා පෙළකින් තමයි ධම්මසංගණී ප්‍රකරණේ ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි මේ මාතෘකා ධම්මසංගණීයට පමණක් නෙවෙයි සමස්ත අභිධර්මයේටම කරන ලද සංග්‍රහයක් විදිහට ගන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් ධම්මසංගණී ප්‍රකරණේ මේ මාතිකා කියන කොටසින් තමයි ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මාතෘකා 122ක් වශයෙන් වර්ග වෙනවා. එයින් මුල් 22 ත්‍රික නමින් හඳුන්වනු ලැබෙනවා. අනිත් දෙක ඉතිරි කොටස් 22ක් ත්‍රික ඊළඟ කොටස්
දුක විදිහට හඳුන්වනවා. එහෙනම් දුක කියන කොටස් 100ක් තියෙනවා. එතකොට 122 සම්පූර්ණ වෙනවා. මාතෘකා 122 බෙදිලා යන්නේ 22 ත්‍රික විදිහට 22කුත් දුක විදිහට 100කුත් විදිහට. ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ හැකි ධර්මයෝ. ඉතින් නිදසුන් දක්වන්නටත් පුළුවන්කම තියෙනවා. කුසල ත්‍රිකය ඊට පස්සේ අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා වේදනා ත්‍රිකය. තුන බැගින් ඉදිරිපත් වෙන සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන කාරණාවන් තුන එතනදී විස්තර කරලා තියෙනවා, සංග්‍රහ කරලා තියෙනවා. මේ විදිහට අපිට ත්‍රික 22ක් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දුක විදිහට හඳුන්වන 100ක් තියෙනවා. උදාහරණ විදිහට හේතු දුක. හේතු දුක කියන එක දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි සහේතු දුක. එහෙම නැත්නම් සහේතුක දුක විදිහටත් අපිට ධම්මසංගණීපකරණයේ තියෙන ලක්ෂණ විදිහට ගෙනහැර දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කාණ්ඩ 4කින් යුක්තයි ධම්මසංගණීපකරණයේ. කාණ්ඩ 4කින් සංග්‍රහ වෙලා තියෙනවා. කාණ්ඩ 4කින්. කාණ්ඩ 4කින් මාතෘකා වලින් අනතුරුව ධම්මසංගණී ප්‍රකරණය කාණ්ඩ 4කින් අභිධර්මයේ මූලික විෂය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ කාණ්ඩ 4 තමයි චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්කේප කාණ්ඩය, අටකථා කාණ්ඩය කියන කාණ්ඩ 4. ඒ විදිහට ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව අපිට කරුණු ගෙනහැර දක්වන්නට හැකියාව තියෙනවා. හොඳයි, ඔබට පැහැදිලි වෙන්නට ඇති අපි මේ කතා කරන්නට යෙදුණු, සාකච්ඡා කරන්නට යෙදුණු කාරණාවන් ඔබට නැවත නැවතත් මේ කොටස් අධ්‍යයනය කිරීමේ හැකියාව පහසුව තිබෙන නිසා අපි නැවත නැවත ඒ කාරණාවන් පුන පුනා කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. රෝමි ඉලක්කම් 1 අ ප්‍රශ්නය. රෝමි ඉලක්කම් 1 යටතේ තියෙන හැම ප්‍රශ්නයකදීම අ සහ ආ විදිහට කොටස් දෙකක් යොමු වෙලා තියෙනවා. ලකුණු 2ක් ලකුණු 3ක් විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් සබ්බේ ධම්මා අනාත්තාති යන ගාථාව සම්පූර්ණ කරන්නට කියලා තමයි මෙතනදී කියන්නේ. 4 වෙනි පාඩමේ 17 වෙනි පිටු ඇසුරින් පිටු අංක වෙනස් වෙන්නට පුළුවන්, මුද්‍රණයන් වෙනස් වෙන නිසා. ඉතින් 4 වෙනි පාඩමේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. අනිවාර්යෙන්ම මේ ගාථාව හා සම්බන්ධ සබ්බේ ධම්මා අනාත්තාති අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දක්වලා තියෙන ගාථා තුනම පාඩම් කරලා තියාගත්තොත් ඔබට විභාගයේදී ගොඩක් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ ගාථාව පාඩම් කරලා තියාගන්නට ඕන. මේ වගේ ප්‍රශ්නයකදී අනිවාර්යෙන්ම මේ ගාථාව පාඩම් තිබීම තමයි වැදගත් වෙන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා. එතකොට තමයි ඔබට පැහැදිලිව ලියන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට ආ ප්‍රශ්නය බලමු මොකක්ද කියලා. එම ගාථාවේ අර්ථය සරල බසින් ලියන්න. ඒ ගාථාවේ අර්ථය සරල බසින් ලියන්නට කියලා කියන්නේ සබ්බේ ධම්මා අනාත්තාති. ඒක අපි වචනවල තියෙන අර්ථයත් එක්කම ගලපමින් බලමු. විභාගයේදී ඔබට වැදගත් වේවි. ඒ නිසා සබ්බේ ධම්මා අනාත්තාති, සබ්බේ ධම්මා සියලු ධර්මයන්, අනාත්තාති අනාත්මයයි. යදා යම් කලෙහි යම් අවස්ථාවක යම් ආකාරයකින් යම් අවස්ථාවක පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකීද අත එවිට දුක්ඛේ නිබ්බින්දති දුක දුරු කරනවා, දුකෙන් නිදහස් වෙනවා. ඒ සමග්ගෝ විසුද්ධියා එය පිරිසිදු භාවයට පත්වීම සඳහා, කෙලෙසුන්ගෙන් විසුද්ධියට පත්වීම සඳහා මාර්ගයයි කියන අදහස තමයි මේ ගාථා අපේ අදහස. අපි මේ විදිහට සඳහන් කරලා තියෙනවා සියලු ධර්මයන් අනාත්මයයි යම් කලෙකි ප්‍රඥාවෙන් දකින්නේද එකල්හි
දුකෙන් මිදේ. ඒ විසුද්ධිය හෙවත් නිවනට මාර්ගයයි කියලා දක්වන්නට පුළුවන්කම තියෙනවා. සියලු ධර්මයන් අනාත්මයයි යම් කලෙකි ප්‍රඥාවෙන් දකින්නේද එකල්හි දුකෙන් මිදේ ඒ විසුද්ධිය හෙවත් නිවනට මාර්ගයයි කියලා දක්වන්නට පුළුවන්. හොඳයි. ඊළඟට දෙවැනි රෝම ඉලක්කම යටතේ තුන්වෙනි ප්‍රශ්නයේ දෙවැනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. ඉතින් මේ වෙද්දී අපි ඔබට ධර්මාචාර්ය 2015 ඉඳලා 2019 දක්වා සියලුම ප්‍රශ්න පත්‍රවල පිටු අංක පිළිතුරු සඳහන් වෙන තැන් සමගින් WhatsApp සමූහය ඔස්සේ ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒවා පරිහරණය කරලා සිටින අය නිසා ඒවා පරිහරණය කරමින් මේ සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන නිසා හරිම ලේසියෙන් පහසුවෙන් මේ අපි කතා කරන කාරණාවන් කෙරෙහි අවධානය යොමු කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් මෙම ගාථාවේ දැක්වෙන ධම්මා යන පදය හා සතර පරමාර්ථ ධර්ම අතර ඇති සම්බන්ධය පෙන්වා දෙන්න. මෙම ගාථාවේ දැක්වෙන ධම්මා යන පදය හා සතර පරමාර්ථ ධර්ම අතර ඇති සම්බන්ධය පෙන්වා දෙන්න. වසර කිහිපයකදීම මේ හා සම්බන්ධ ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. මේ ධම්මා කියන කාරණය පුළුල් විදිහට සාකච්ඡා කරලා තියෙනවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ධම්මා කියන වචනයට අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. ධම්මා කියන එකෙන් අදහස් කරලා තියෙන අභිධර්මයේදී අභිධර්ම පිටකයේදී ධම්මා කියන එක විශේෂයෙන්ම යොදාගෙන තියෙනවා සතර පරමාර්ථ ධර්ම කියන එක හැඳින්වීම සඳහා. සංකත ධර්ම, අසංකත ධර්ම හැඳින්වීම සඳහා. සංකත ධර්ම, අසංකත ධර්ම. අභිධර්මයට අනුව සියලුම කොටස් බෙදෙන්නේ ධම්ම කියන ප්‍රධාන බෙදීම යටතේ. ධර්මයන් බෙදෙනව කොටස් දෙකකට ලෝකයේ තියෙන සියලු ධර්මයන් ඒ තමයි සංකත ධර්ම, අසංකත ධර්ම කියලා. එහෙනම් ධම්මා කියන එක සංකත ධර්ම සහ අසංකත ධර්ම විදිහට බෙදෙනවා. ඒ වගේම ඊළඟට සංකත ධර්ම මොනවද, අසංකත ධර්ම මොනවද කියලා අපිට වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන්. සංකත ධර්ම විදිහට චිත්ත, චෛතසික, රූප කියන කොටස් දක්වන්න පුළුවන්. අසංකත ධර්ම විදිහට නිර්වාණ ධර්මය, නිබ්බාන ඔය විදිහට දක්වන්න පුළුවන්. ඉතින් අසංකත ධර්මයේ විදිහට දැක්වෙන්නේ නිර්වාණය. අපි නැවතත් ප්‍රශ්නය බලමු, අවධානය යොමු කරලා. මෙම ගාථාවේ දැක්වෙන ධම්මා යන පදය හා සතර පරමාර්ථ ධර්ම අතර ඇති සම්බන්ධය පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නේ. ධම්මා කියන එක පොදුවේ යෙදෙන්නේ සංකත, අසංකත කියන එක හැඳින්වීම සඳහා. සංකත, අසංකත ධර්ම වලට අනුව එහෙනම් සතර පරමාර්ථ ධර්ම වෙන් කරලා දක්වන්න පුළුවන් චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි ධම්මා යන පදය හා සතර පරමාර්ථ ධර්ම අතර ඇති සම්බන්ධය. ධම්මා කියන එක සංකත, අසංකත විදිහට බෙදෙන වර්ගීකරණේ. එතකොට ඒත් එක්ක සම්බන්ධ වෙන සතර පරමාර්ථ ධර්ම තමයි සංකත ධර්ම විදිහට දැක්වෙන චිත්ත, චෛතසික, රූප කියන තුන, පරමාර්ථ තුන. නිබ්බාන කියලා කියන්නේ හතරවෙනි පරමාර්ථය. ඒක තමයි අසංකත පරමාර්ථය. එහෙම නැත්නම් අසංකත ධර්මයේ විදිහට අභිධර්මයේදී සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙනම් ධම්මා කියන එක සංකත, අසංකත විදිහට බෙදලා සංකත ධර්ම චිත්ත, චෛතසික, රූප විදිහට වර්ග කරලා අසංකත ධර්මයේ නිවන විදිහට දක්වලා යම්කිසි හැඳින්වීමක්, පැහැදිලි කිරීමක් මේ විදිහට වර්ගීකරණයක් කරලා දක්වන්නට වෙනවා මේ වගේ ප්‍රශ්නයකදී. හොඳයි. ඊළඟට අපි බලමු සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය අතර වෙනස උදාහරණ සහිතව පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නේ. සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය අතර වෙනස උදාහරණ සහිතව පෙන්වා දෙන්නට කියලා කියන්නේ දහම් පාසල් අවසාන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ හැඳින්වීම කියන කොටසේත් මේ සම්බන්ධයෙන් තොරතුරු අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පසිඳුරන් මගින් දැනීම ලබාගෙන ඒ අනුව කෙරෙන විවහාරයේ වනාහි తాවකාලික වූවකි එනම් එය සම්මුතියකි. සාමාන්‍ය පසිඳුරන් කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මගින් යම්කිසි ආකාරයේ අරමුණු අරගෙන ඒවා පිළිබඳව ඇති කරගන්නා වූ අදහස්, විවහාර සම්මුති කියලා කියනවා. පසිඳුරන් මගින් සාමාන්‍ය පියවි ඇහැට, කනට ඇහෙන, පෙනෙන, දකින දේවල් තුලින් ගොඩනගා ගන්නා වූ අදහස් උදහස් සම්මුති කියලා දක්වන්න පුළුවන්.
යථාර්ථයේ සත්‍ය ආදී කිසිදු නමකින් එය වෙසසා දැක්විය නොහැකිය. යථාර්ථයේ විදිහටවත් සත්‍ය විදිහටවත් ඒක කියන්නට බෑ. ඉතින් හුදෙක් විවහාර පහසුව තකා තබා ගනු ලබන නම්ගම් ඇසුරු කරගත් සම්මුති මාත්‍රයක් පමණි. ඒක සත්‍ය විදිහට දක්වන්නට බෑ. ඒකට හේතුව තමයි විවහාර පහසුව තකා යොදාගත්ත ඉගැන්වීම් රාශියක් විතරයි සම්මුතිය තුලින් සම්මුති කරගෙන තියෙන්නේ. ලෝකයා තුල සම්මුති කරගෙන තියෙන්නේ. එහි ඇත්තේ නිදසුනක් වශයෙන් වී ඇටයක් හඳුනා ගන්නා ආකාරයෙහි විවිධත්වයේ සලකා බැලිය හැකිය. ඉතින් නිදසුනක් විදිහට අපිට ගන්නට පුළුවන්කම තියෙනවා වී ඇටයක්. වී ඇටයක් නිදසුනක් විදිහට ගත්තොත් සම්මුතියක් විදිහට වී ඇටයේ පොත්ත ඉවත් කරලාට පස්සේ අපි කියනවා 10 කියලා. ඊළඟට ඇතුළත කොටස් අපි කියන්නේ හාල් කියලා. ඊළඟට තම්බා ගත්තම එහෙම නැත්නම් හාල් ඇට ගොඩක් එකට එකතු කරලා උයලා බත් පිසින වෙලාවට පිසලා ගත්තට පස්සේ ඉවුවට පස්සේ කියන්නේ බත් කියලා. ඒ වගේම කුඩු කරගත්තට පස්සේ ඒවට කියනවා හාල් පිටි කියලා. ඒ විදිහට එකම වී ඇටයේ අවස්ථාවන් කිහිපයක් අපි විවිධ සම්මුති වලින් දක්වන්නට යෙදුණා. විවිධ ආකාරයෙන් දක්වන්නට යෙදුණා. ඉතින් මේ විදිහට දක්කින්න ලැබෙන නම් යම්කිසි ද්‍රව්‍යයක එක් එක් අවස්ථාවක් හඳුනා ගැනීම සඳහා තවන ලද සම්මුති විතරයි. අපි තවත් කෙනෙක්ගේ තවත් උදාහරණයක් විදිහට අරගෙන බැලුවොත් එහෙම යම්කිසි පුද්ගලයෙක් නමක් සහිතව අපි හිතමු ශිෂ්‍යයෙක් කියලා. ඒ ශිෂ්‍යයාට නමක් තියෙන්නට පුළුවන්. ඒ නම අනුව අපි කියනවා. ඒ ශිෂ්‍යයා ගැන එක එක විදිහේ නම කියන්නට පුළුවන්. ඒ වගේම මේ ශිෂ්‍යයාගේ ස්වභාවය ගැන කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට අපි කියන්නේ සම්මුතියක් විදිහට ගත්ත පුද්ගලයෙක්ගේ ස්වභාවය ගැන පුද්ගලයෙක්ගේ නම්ගම් ඒවා තමයි කියන්නේ. ඔක්කොම සම්මුති සත්‍ය විදිහට තමයි දකින්නට පුළුවන්කම තියෙන. අඹ ගහක් කියලා අපි ගත්තොත් ඒ අඹ ගහ කියලා අපි කියන්නේ අපි ලෝකයා විසින් හදාගත්ත සම්මුතියක්. ඒ වගේම තමයි ඊළඟට අපිට අවධානය යොමු කරන්නට වෙනවා පරමාර්ථ සත්‍යයට. දේශ කාල පුද්ගලාදී වශයෙන් වෙනත් ස්වභාවයකටපත් නොවන යථාර්ථයේ සත්‍ය ස්වභාවය තමයි පරමාර්ථ කියලා කියන්නේ. පරමාර්ථ ඒ සත්‍ය තමයි පරමාර්ථ සත්‍ය වෙන්නේ. දේශ කාල පුද්ගලාදී වශයෙන් වෙනත් ස්වභාවයකටපත් නොවන. දේශයකට අනුව අපි හිතමුකෝ වෙනත් රටක කියලා. වෙනත් රටකදීත් ඒකේ තියෙන්නට ඕන යථාර්ථයමයි සත්‍යමයි. කාල වශයෙන් ගත්තොත් ඒත් එහෙමයි. පුද්ගල වශයෙන් ගත්තොත් ඒත් එහෙමයි. දේශයක් කාලයක් පුද්ගලයෙක් වශයෙන් අරගත්තට පස්සේ ඒ දේ යම්කිසි වෙනසකටපත් නොවී යථාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් ලෝකයේ සියලු තැනක සියලු කාලයන් තුලම සියලු පුද්ගලයන් තුලම ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒක තමයි පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ. අර්ථය යනු යම් කිසිවක් පිළිබඳ ඇස් කන් ආසාදී ඉඳුරන් මගින් සිතට දැනෙන හෝ වැටහෙන අදහසයි. අර්ථ කියලා කියන්නේ යම් කිසිවක් පිළිබඳව ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් මගින් සිතට දැනෙන දේ. එය අංශ කොටස් භාග ආදී වශයෙන් බෙදා මූල ඒකකය දක්වා මෙනෙහි කිරීමෙන් අවසානයේදී ලබාගත හැකි අදහස තමයි අර්ථයේ පරමාර්ථය කියලා කියන්නේ. අර්ථයේ පරමාර්ථය කියලා කියන්නේ අංශ කොටස් භාග ආදී වශයෙන් වෙන් කරලා කොටස් කරලා දක්වනකොට ඇති කරගන්න අර්ථය. මොහොතින් මොහොත විපරීත ස්වභාවයකට පත්වීමද එහි දීම දක්නට ලැබේ. ඒක අපි ඉවත් කරලා එකී ධර්මයන්ගේ මූලික අවස්ථාව හෙවත් හුදු ශක්ති ස්වභාවයේ පරමාර්ථ නමින් හැඳින්වෙනවා. එහෙනම් අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම පඨවි ආපෝ තේජෝ වායෝ රූපයක් ගත්තම පරමාර්ථ වශයෙන් බෙදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන තද ගතිය, ඒ වගේම වැగిරෙන ගතිය, උණුසුම් ගතිය, වායුමය ස්වභාවය කියන ලක්ෂණ වලින් තමයි සංකත ධර්ම සියල්ලක්ම හැදිලා තියෙන්නේ කියලා ඉගැන්වීම. ඒ ඉගැන්වීම පරමාර්ථ සත්‍යයේ ලක්ෂණයක්. ඒ වගේම තමයි කිසිදු හේතු ප්‍රත්‍යයකින් හට නොගත් තත්වයක් තමයි නිවන කියන්නේ කියලා දක්වනවා. අසංකත ධර්මයේ විදිහට, එකම අසංකත ධර්මයේ විදිහට ඒකත් පරමාර්ථ සත්‍යයට උදාහරණයක් විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් නැවත වතාවක් බලන්න මේ අපි කියන්නට යෙදුණු කාරණාවන් එතකොට ඔබට පැහැදිලි කරගන්නට අවබෝධ කරගන්නට හැකියාව ලැබේ.
හොඳයි. ඔබට වැටහෙන්නට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි හතරවෙනි ප්‍රශ්නයේත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අභිධර්මයට සම්බන්ධ මූලික කාරණාවන් ඇසුරු කරගෙන ප්‍රශ්න අහලා තියෙන ආකාරයේ හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම ආ ප්‍රශ්නේ අකුසල මූල නම් කරන්නට කියලා කියන්නේ. අකුසල මූල ඊටමත් ලේසි පහසුයි අපි පාඩම් කරලා තියෙන නිසා අකුසල මූල විදිහට ලෝභ දෝෂ මෝහ කියලා හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. අකුසල මූල තමයි ලෝභ දෝෂ මෝහ. අකුසල මූල නම් කරන්නට පුළුවන් ලෝභ දෝෂ මෝහ විදිහට. ලෝභ දෝෂ මෝහ. ඊළඟට ආ ප්‍රශ්නයේ අකුසල් සිත්වල දිට්ඨි සම්පයුක්ත බව ඇතිවීමට බලපාන සාධක 3ක් පෙන්වා දෙන්න. අකුසල් සිත්වල දිට්ඨිගත සම්පයුක්ත භාවය ඇති වෙන්නට. දිට්ඨිගත සම්පයුක්ත කියලා කියන්නේ වැරදි දැකීමෙන් යුක්ත වීමට හේතු වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. අකුසල් සිත්වල දිට්ඨිගත සම්පයුක්ත බව ඇතිවීමට බලපාන සාධක. පව් නැත පින් විශ්වාස නොකිරීම දිට්ඨිගත සම්පයුක්ත භාවය ඇතිවීමට බලපානවා. පව් පින් ගැන විශ්වාස නොකිරීම. පව් නැත පින් නැත පව් නැත පින් නැතයි විශ්වාස පව් පින් නැතයි විශ්වාස කිරීම. පව්පින් නැතයි විශ්වාස කිරීම දිට්ඨිගත සම්පයුක්ත භාවය ඇතිවීමට හේතු වෙනවා. මෙලොව පරලොව විශ්වාස නොකිරීම තවත් කාරණයක්. කර්මය හා කර්ම විපාක විශ්වාස නොකිරීම දිට්ඨිගත සම්පයුක්ත භාවය ඇති වෙන්නට හේතුවක් වෙනවා. ධර්මයෙන් දුරව කටයුතු කිරීම මිත්‍යා දෘෂ්ටික ඇසුර ලබා ගැනීම. මිත්‍යා දෘෂ්ටික ඇසුර ලබා ගැනීම. පින් පව් නැතයි විශ්වාස කිරීම. මෙලොව පරලොව විශ්වාස නොකිරීම. කර්මය හා කර්ම විපාක විශ්වාස නොකිරීම. ධර්මයෙන් දුරව කටයුතු කිරීම මිත්‍යා දෘෂ්ටික ඇසුර ලබා ගැනීම කියන කාරණාවන්. අපි කාරණාවන් අපින් අහන්නේ 3ක් පෙන්වා දෙන්න කියලා. අපි දක්වමු. කර්මය හා කර්ම විපාක විශ්වාස නොකිරීම එක කාරණාවක්. තව කාරණාවක් තමයි ධර්මයෙන් දුරව කටයුතු කිරීම. ධර්මානුකූල භාවයෙන් ඉවත් වීම නිසා මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති වෙලා දිට්ඨිගත සම්පයුක්ත භාවයට පත් වෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික අයව ඇසුරු කරනකොටත් දිට්ඨිගත සම්පයුක්ත භාවයට පත් වෙනවා. හොඳයි ඊළඟට දෙවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ පළමුවැනි හා දෙවැනි ලෝභ මූල අකුසල් සිත් දෙක නම් කොට එම සිත් දෙකෙහි වෙනස සනිදර්ශනව පැහැදිලි කරන්න. පළමුවැනි හා දෙවැනි ලෝභ මූල අකුසල් සිත් දෙක නම් කොට එම සිත් දෙකෙහි වෙනස සනිදර්ශනව පැහැදිලි කරන්න කියලා කියන්නේ. පළමුවැනි හා දෙවැනි ලෝභ මූල අකුසල් සිත් දෙක නම් කොට එම සිත් දෙකෙහි වෙනස. ලෝභ මූලික සිත් 8ක් තියෙනවා. ලෝභ මූලික සිත් 8යි. ඒ සිත් 8න් පළවෙනි දෙක තමයි ලියන්නට ඕන. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත කියන සිත් දෙක. ප්‍රශ්නයට අවධානය යොමු කරමු. පළමුවැනි හා දෙවැනි ලෝභ මූල අකුසල් සිත් දෙක නම් කොට. හරි අපි නම් කළා. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත කියන්නේ පළවෙනි ලෝභ සිත. එවැගේම දෙවැනි ලෝභ සිත තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත කියන එක. ඒ දෙක නම් කළා. ඊළඟට අපිට කියන්නේ මොකක්ද? නම් කොට එම සිත් දෙකෙහි වෙනස සනිදර්ශනව පැහැදිලි කරන්න කියලා. ඒ සිත් දෙකේ වෙනස අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දිට්ඨිගත සම්පයුක්ත කියන එක දෙකේම තියෙනවා. දිට්ඨිගත සම්පයුක්තයි වැරදි දැකීමකින් යුක්තයි කියන එක දෙකේම තියෙනවා. ඒ වගේම තමයි
සෝමනස්ස සහගත කියන එකත් දෙකේම තියෙනවා. සෝමනස්ස සහගතයි සතුටු සිතින් යුක්තව තමයි මේ ලෝභී ක්‍රියාව කරන්නේ. ඊළඟට අසංකාරික සිත කියලා සහ සසංකාරික සිත කියලා තමයි තියෙන්නේ. අසංකාරික සිත සහ සසංකාරික සිත කියලා තමයි තියෙන්නේ. එහෙනම් එතන වෙනසක් තියෙනවා. අසංකාරික කියන එකයි සසංකාරික කියන එකයි වෙනස් වෙනවා. අපෙන් අහන්නේ නැවතත් බලමු. එම සිත් දෙකෙහි වෙනස සනිදර්ශනව පැහැදිලි කරන්න කියලා. එහෙනම් අපිට නිදර්ශන සහිතව පැහැදිලි කරන්නට වෙන්නේ අසංකාරික සහ සසංකාරික භාවයේ කියන එක. අසංකාරික භාවයේ සසංකාරික භාවයේ. මෙම සිත් දෙකෙහි දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය වන්නේ අසංකාරික හා සසංකාරික බවයි කියලා අපි ලියනවා. ඊළඟට එනම් යම් කිසිවෙකුගේ පෙළඹවීමක් නොමැතිව ඇති කරගන්නා සිත අසංකාරිකය. අසංකාරික කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ පෙළඹවීමක් යොමු කරවීමක් උනන්දු කරවීමක් නැතිව ඇතිවෙන සිත්වලට තමයි අසංකාරික කියලා කියන්නේ. යම් කිසි කෙනෙක්ගේ පෙළඹවීමක් යොමු කරවීමක් උත්සාහ කරවීමක් යම් කිසි ඇඟවීමක් නැතිව ඇතිවෙන සිත්. ලෝභ මූලික සිත්වල තියෙන එක ලක්ෂණයක්. ඒ වගේම තමයි යමකුගේ පෙළඹවීමක් දිරිගැන්වීමක් හෝ කීමක් නිසා ඇති කරගන්නා ලෝභී සිත දෙවන්නයි. දෙවන සිත මොකක්ද? කාගේ හරි පෙළඹවීමක් යොමු කරවීමක් දිරිගැන්වීමක් උත්සාහ කරවීමක් නිසා ඇතිවෙන සිත. ඒ තමයි සසංකාරික සිත. සසංකාරික සිත. මෙම සිත් දෙක සඳහා උදාහරණ දෙකක් මෙසේ දැක්විය හැකිය. එහෙනම් මේ දෙක ඉස්සෙල්ලාම හඳුන්වන්නට ඕන. අසංකාරික සසංකාරික භාවයේ තමයි මූලික වෙනස බවට පත් වෙන්නේ. පළමු සිත අසංකාරික සිතක්. කිසි කෙනෙකුගේ මෙහෙවීමක් පෙළඹවීමක් නොමැතිව ඇති කරගන්නා ලෝභී සිත. දෙවැනි එක සසංකාරික සිත. මෙහෙවීමක් පෙළඹවීමක් යොමු කරවීමක් නිසා ඇති කරගන්නා සිත කියලා. අසංකාරික සිත සඳහා උදාහරණයක් අපිට මේ විදිහට දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි එක්තරා මිනිසෙකු ඊතා සතුටින් තමා අත තිබූ මුදලක් මහත් ආසාවෙන් සංගවා තැබුවේය. එක්තරා මිනිසෙකු ඊතා සතුටින් තමා අත තිබූ මුදලක් මහත් ආසාවෙන් සංගවා තැබුවේය කියලා දක්වන්න පුළුවන්. එක්තරා මිනිසෙක් ඊතා සතුටින් සෝමනස්ස සහගතව අතේ තිබුණු මුදලක් මහත් ආසාවෙන් ආසා කිරීම ආසාවෙන් කටයුතු කිරීම වැරදි සහගත දෙයක් කියලා අදහා විශ්වාස නොකර සංගවා තැබුවේය. සංගවලා තිබ්බා. එහෙනම් සංගවලා තියන්න කියලා කවුරුවත් කිව්වේ නැහැ. එක්තරා මිනිසෙක් ඊතා සතුටින් තමාගේ අතේ තිබුණු මුදලක් මහත් ආසාවෙන් සංගවලා තියෙනවා. පින්පව් පිළිබඳව විශ්වාස නොකර ආසාවෙන් ක්‍රියා කිරීම තෘෂ්ණාව වැරදි සහගත දෙයක් බව විශ්වාස නොකර ලෝභය කියන එක වැරදි දෙයක් බව කල්පනා නොකර සිද්ධ කරන නිසා ඒ වගේම කිසිවෙක් නොකියා ඔහු විසින් මුදල් සංගවා තබන නිසා අසංකාරික සිතක් වෙනවා. ඊළඟට සසංකාරික සිතටත් උදාහරණයක් අපි බලමු. එක් කාන්තාවක් සියල්ලන්ට උපකාර කරමින් සිටියාය. එක කාන්තාවක් හැම දිනාටම උපකාරීව උපකාර කරමින් හිටියා. කිසි දිනක අන් අයට උපකාරීව ක්‍රියා නොකරන එක් කාන්තාවක් පැමිණ අන් අයට උපකාර කිරීම අර්ථ රහිත බව පැවසුවාය. කිසිම දවසක උදව් කරන්නේ නැති කාන්තාවකුත් හිටියා. ඇවිල්ලා කියනවා අනිත් අයට උදව් උපකාර කරන එක අර්ථවත් දෙයක් නෙවෙයි වැඩක් නැති දෙයක් කියලා. ඉන්පසු උපකාර කිරීම ඇයගේ ජීවිතයෙන් දුරව ගියේය. ඊට පස්සේ උපකාර කිරීමේ අදහස් නැති වෙලා ගියා. සසංකාරික ඇයගේ උපකාර කිරීමේ සිත් දුරු වී යෑමට හේතු උනේ උපකාර කිරීම වැඩක් නැහැ කියන වැරදි සහගත දැක්මෙන් යුක්තව උපකාර කිරීමෙන් දුරු වෙලා සිටීමට හේතු උනේ අර කාන්තාවක් විසින් ඇවිල්ලා කරන ලද ප්‍රකාශය. ඒ විදිහට අපිට උදාහරණ දක්වන්නට පුළුවන්. හොඳයි ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නෙට අවධානය යොමු කරන්න. පුද්ගල సంతානයේ පරිහානියට අකුසල මූල හේතු වෙන අයුරු පෙන්වා දෙන්න. පුද්ගල సంతානය කියලා කියන්නේ පුද්ගලයාගේ හිතේ පිරිහීමට අකුසල මූලයන් හේතු වෙන ආකාරය. අකුසල් සිත්
ඇතිවීම සඳහා හේතු වෙන්නේ අකුසල මූල. ලෝභ දෝෂ මෝහ කියන්නේ අකුසල මූලයන්. ඉතින් මෙම අකුසල මූලයන් නිසා පුද්ගලයා දස අකුසල් ආදියට යොමු වී ක්‍රියා කිරීමට යොමු වෙනවා. දස අකුසල් නිසා සතුන් මැරීම, සොරකම් කිරීම, කාමෙහි වරදවා හැසිරීම, ඒ වගේම බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, මේ වගේ වචනයෙන් සිද්ධ වෙන වැරදි වලට යොමු වෙන්නේ. අවිද්‍යාව, ලෝභය, මිත්‍යා දෘෂ්ටිය, දැඩි ලෝභය ආදී දේවල් වලට යොමු වෙන්නේ, දස අකුසල් වලට යොමු වෙන්නේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන් නිසා. ඒ වගේම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන් වලට යොමු වෙන්නේ අනිවාර්යෙන්ම මේ කියන අකුසල මූලයන් නිසා. ඒ වගේම තෘෂ්ණාවෙන් යුතුව ඇති කරගන්නා සිතුවිලි සියල්ල කෙරෙහිද මූලික වශයෙන් හේතු වෙන්නේ මෙම අකුසල මූලයන් කියලා අපිට දක්වන්නට පුළුවන්. මේ පිළිබඳව තවත් විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබට මේ ලෝභ දෝෂ මෝහ කියන අකුසලයන් පුද්ගලයාගේ సంతානෙහි පරිහානියට අකුසල මූල විදිහට හේතු වෙන්නේ කොහොමද කියලා ලකුණු 7ක ප්‍රශ්නයක්. ඉතින් මේක ඊතරම් සංකීර්ණ ප්‍රශ්නයක් නොවන නිසා අපි වැඩිදුරට කරුණු ඔබට සිහිපත් කරන්නේ නැහැ. හොඳයි, ඊළඟට 5 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. අඤ්ඤ සමාන චෛතසිකවල මූලික ප්‍රභේද දෙක නම් කරන්න. අඤ්ඤ සමාන චෛතසික. චෛතසිකවල එක ප්‍රභේදයක් තමයි අඤ්ඤ සමාන කියලා කියන්නේ. අඤ්ඤ සමාන චෛතසික, අකුසල චෛතසික සහ සෝබන චෛතසික කියලා තමයි චෛතසිකවල කොටස් 3 බෙදෙන්නේ. එතකොට ඒ කොටස් වලින් අඤ්ඤ සමාන කියලා චෛතසික කොටසක් තියෙනවා. ඒ කොටස් දෙකේ ප්‍රභේදයක් තියෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි සබ්බචිත්ත සාධාරණ සහ පකින්නක චෛතසික, ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නට පුළුවන්. සබ්බචිත්ත සාධාරණ 7ක් සහ ප්‍රකීර්ණක චෛතසික 6ක් විදිහට චෛතසික 13ක් දකින්නට පුළුවන්කම තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක්, ප්‍රකීර්ණක චෛතසික 6ක් විදිහට, සබ්බචිත්ත අඤ්ඤ සමාන චෛතසික සියල්ලක්ම 13ක් විදිහට අභිධර්මයේදී සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් අපිට මෙතනදී අඤ්ඤ සමාන චෛතසිකවල මූලික ප්‍රභේද දෙක නම් කරන්නට කියලා කියන්නේ. එතනදී අපිට සබ්බචිත්ත සාධාරණ ඒ වගේම ප්‍රකීර්ණක චෛතසික කියලා දක්වන්නට පුළුවන්. ඊළඟට ප්‍රශ්නයේ තියෙන ප්‍රශ්නයට අවධානය යොමු කරන්න. ඉන් එක් ප්‍රභේදයක් පිළිබඳව පැහැදිලි කරන්න කියලා කියන්නේ. සබ්බචිත්ත සාධාරණ ගැන හෝ එහෙම නැත්නම් ප්‍රකීර්ණක චෛතසික ගැන තමයි අපිට විස්තර කරන්නට වෙන්නේ. අපි සබ්බචිත්ත සාධාරණ චෛතසික ගැන හැඳින්වීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලුම සිත්වල පොදුවේ යෙදෙන චෛතසික ධර්ම තමයි සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ. සියලුම සිත් 121ම 121ක් වූ සිත්වල මෙම චෛතසික යෙදේ කියලා දක්වන්නට පුළුවන්. 121ක් වූ සිත්වල. එහෙම නැත්නම් සියලුම සිත්වල යෙදෙන චෛතසික තමයි මේ චෛතසික 7. මෙතන චෛතසික 7ක් තියෙනවා. ඒ චෛතසික තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන චෛතසික 7. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන චෛතසික 7 තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 බවට පත් වෙන්නේ. ඉතින් මේ චෛතසික පිළිබඳව අපිට හැඳින්වීමක් කරන්නට කියලා කියන්නේ ලකුණු 3ක ප්‍රශ්නයක් නිසා විශාල වශයෙන් මේ චෛතසික වෙන වෙනම සාකච්ඡා කරලා චෛතසික පිළිබඳව විස්තර කරලා එහෙම දැක්වීමට අවශ්‍ය නැහැ. මේ විදිහට ප්‍රමාණාත්මක පිළිතුරක් දක්වන්නට පුළුවන්. සියලු සිත්වල පොදුවේ යෙදෙන මේ චෛතසික ධර්ම 7ක් විදිහට 121ක් වූ සිත්වල මෙම චෛතසික යෙදේ කියලා දක්වලා ඊට පස්සේ ඒ චෛතසික ධර්ම තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියලා කියන්නේ කියලා දැක්වට පස්සේ ලකුණු 3 ලබා ගන්නට ප්‍රමාණවත් පිළිතුරක් වෙනවා. හොඳයි, ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ අපමඤ්ඤා චෛතසික නම් කර එම චෛතසික පිළිබඳව හැඳින්වීමක් කරන්න. ඊළඟට අහන්නේ අපමඤ්ඤා චෛතසික.
අපමඤ්ඤා චෛතසික කියලා කියන්නේ කරුණා සහ මුදිතා කියන චෛතසික දෙක. අපමඤ්ඤා චෛතසික කියලා කියන්නේ කරුණා සහ මුදිතා කියන චෛතසික දෙක. එම චෛතසික පිළිබඳව හැඳින්වීමක් කරන්නට කියලා කියනවා. අප්‍රමාණ සත්ත්ව ගණයා කෙරෙහි පතුරවනු ලබන සිත් නිසා තමයි කරුණා සහ මුදිතා කියන දෙක මේ චෛතසික දෙක අපමඤ්ඤා කියලා කියන්නේ. කරුණාවයි මුදිතාවයි දැක්වීමේදී ඒ කරුණාව දක්වන සත්ව ප්‍රමාණය කොච්චරක්ද කියලා කියන්න බෑ. ඒ වගේම මුදිතාව දැක්වීමේදී මුදිතාව දක්වන්නා වූ සත්ව ප්‍රමාණය කොච්චරක්ද කියලා කියන්නට බෑ. ඒ නිසා තමයි අප්‍රමාණ වූ සත්ව විශේෂ කෙරෙහි පතුරවන සිතුවිලි දෙකක් නිසා මේ සිතුවිලි වලට චෛතසික දෙකට අපමඤ්ඤා චෛතසික කියලා කියන්නේ. ඊළඟට අනුන්ගේ දුකෙහිදී සිතෙහි උපදනා අනුකම්පා ස්වභාවයේ කරුණා චෛතසිකයට අයත්ය. අනුන්ගේ දුකේදී සිතේ උපදින අනුකම්පා සහගත ස්වභාවය තමයි කරුණා චෛතසිකයේ තුලින් පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි දුක්ඛිත සත්වයන් අරමුණු කොටගෙන එම චෛතසිකය ඇති වෙනවා කරුණා චෛතසිකය. ඊළඟට මුදිතා නම් අනුන්ගේ සම්පත් දෙස බලා ඒ අනුව සතුටු වෙන ස්වභාවය එය සුඛිත සත්වයන් අරමුණු කොටගෙන පහළ වෙන චෛතසිකයක් විදිහට දක්වන්න පුළුවන්. හොඳයි ඔබට හොඳින් පැහැදිලි වෙන්නට ඇති. ඊළඟට සද්ධා චෛතසිකය හඳුන්වා එම චෛතසිකය පෙරටු වීමෙන් පුද්ගලයා බොහෝ කුසලයන්ට නැඹුරු වන ආකාරය පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ. සද්ධා චෛතසිකය හඳුන්වා එම චෛතසිකය පෙරටු වීමෙන් පුද්ගලයා බොහෝ කුසලයන්ට නැඹුරු වන ආකාරය පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ ලකුණු 7යි. ධර්මාචාර්ය 5 වෙනි පාඩමේ 22 වෙනි පිටුවේ කරුණු හා සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි දහම් පාසල අවසාන බුදු ධර්ම හා පාලි භාෂා පරිචය අභිධර්මයේ 2 වෙනි පාඩමේ 44 වෙනි පිටුවේත් මේ සම්බන්ධයෙන් සඳහනක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් සෝබන සාධාරණ චෛතසිකවල ආරම්භක චෛතසිකය තමයි ශ්‍රද්ධා කියලා කියන්නේ. සෝබන චෛතසික කියලා කියන්නේ කුසල චෛතසික කියන එක. කුසල චෛතසික. ඒ චෛතසිකවල ආරම්භක චෛතසිකය තමයි ශ්‍රද්ධා කියලා කියන්නේ. මේ සමග චෛතසික 18ක් යෙදෙනවා. මෙහි මූලික ප්‍රභේද දෙකයි. සම්පසාදන සද්ධා සහ සම්පක්ඛන්දන ලක්කන සද්ධා කියලා කොටස් දෙකක් තියෙනවා. ශ්‍රද්ධා කියන එකේ කොටස් දෙකක් දකින්නට පුළුවන්. සම්පසාදන ලක්කන සද්ධා පළවෙනි එක. ඊළඟට සම්පක්ඛන්දන සද්ධා කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම සැකයෙන් තොරව සිත තුළ ඇතිවන විශ්වාසය තමයි ශ්‍රද්ධා කියලා කියන්නේ. විශ්වාසවන්ත වූ සිතුවිලි. විශ්වාසවන්ත වූ සිතුවිල්ල. සෙසු කුසල චෛතසිකයන්ටද ශ්‍රද්ධාව මුල් වන හේයින් ආරම්භයේටම මෙම චෛතසිකය දක්වලා තියෙනවා. අනිකුත් සියලුම කුසලයන්ට මූලික වෙන්නේ මෙම චෛතසිකය. ඒ නිසා තමයි මුලින්ම යෙදিলা තියෙන්නේ. පඤ්ඤා සමග යෙදෙන විට මෙහි පූර්ණ ප්‍රතිඵල ලබාගත හැකිය. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන දෙක එක හා සමානව යෙදෙන්නට ඕන. එහෙම නැත්නම් ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එතනදී වැඩිපුර වැරදි කරන තත්වයට පත් වෙනවා. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් ඒත් එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව සමගින්ම ඇති වෙන්නට ඕන චෛතසිකයක් තමයි ප්‍රඥාව කියලා. ශ්‍රද්ධාව සමගින්ම ඇති වෙන්නට ඕන දේ තමයි ප්‍රඥාව. එනම් බුද්ධ ආදී අටතැන්හි සැක නොකිරීම යනුද ශ්‍රද්ධාව සම්පූර්ණ වීමට බලපාන සාධකයක් විදිහට දක්වන්න පුළුවන්කම තියෙනවා. බුද්ධ ආදී අටතැන්හි සැක නොකිරීම ශ්‍රද්ධාව ඇතිවීමට මූලිකවම බලපානවා. ඊට අමතරව ශ්‍රද්ධා කියන කාරණාව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වන නිර්වාණ අවබෝධයේ පිණිස ප්‍රගුණ කළ යුතු ධර්ම රාශියක් විදිහට දැක්වෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ ධර්මවල පංච බල සහ පංච ඉන්ද්‍රිය තුල ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා විදිහට දක්වලා තියෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බල ධර්ම කියන දෙකේදීම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහත් බැගින් තමයි දැක්වෙන්නේ. එතනදී ශ්‍රද්ධා කියන කාරණාව මුලින්ම යෙදিলা තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධා කියන එක ඉගෙනවෙන ඊළඟට සත්‍ය ආර්ය ධනය තුලත් ශ්‍රද්ධාව ධනයක් විදිහට
පුද්ගලයාගේ సంతානය තුල යහපත් වූ ගුණධර්ම ප්‍රගුණ කිරීම සඳහා ආර්ය වූ ධනයන්ගෙන් යුක්ත වෙච්ච ස්වන් පෝෂිත තත්ත්වයට පත්වෙච්ච පූර්ණත්වයට පත්වෙච්ච අය බවට පත්වෙන්නට ශ්‍රද්ධාව නැමැති ධනයෙන් යුක්ත විය යුතුයි කියන කාරණාවත් උගන්වලා තියෙනවා. සම්පසාදන ලක්කන ශ්‍රද්ධාවෙන් සිතේ පවතින අකුසල ගති ලක්ෂණ යටපත් කරනවා. එහෙනම් ශ්‍රද්ධාවෙන් මූලික වශයෙන්ම පුද්ගලයා තුළ විශ්වාසය ඇති කරලා යහපත් වූ කුසල කර්ම වලට අවබෝධයෙන් යොමු කරවීම තමයි සිද්ධ වෙන්නේ කියලා අපිට පැහැදිලි කරලා කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සම්පසාදන ශ්‍රද්ධාවෙන් සිත පිරිසිදු කිරීම, පිරිසිදු සිතින් කයින් වචනයෙන් කරන සියල්ල කුසල් බවට පත් කරගන්නට උදව්වක් උපකාරයක් ලබා දෙනවා සම්පසාදන ලක්කන ශ්‍රද්ධාවෙන්. ඒ වගේම තමයි කය වචනේ සිත විවිධාකාර වූ කුසල් සඳහා යොමු වෙන්නේ ශ්‍රද්ධාව පෙරටු කරගත්ත 19ක් වූ චෛතසික ධර්මයන් නිසා. ශ්‍රද්ධාව මූලික කරගත්ත චෛතසික නිසා තමයි පුද්ගලයා කුසල කර්මයන් වලට යහපත් වූ දේවල් වලට යොමු වෙන්නේ කියලා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට අපි කතා කළේ ධර්මාචාර්ය අභිධර්මයේ පසුගිය විභාග ආදර්ශ පිළිතුරු 2017-2018 වර්ෂයට අදාළව 2, 3, 4 සහ 5 කියන ප්‍රශ්නවලදී ප්‍රශ්න යොමු වෙලා තියෙන ආකාරය සහ ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු තමයි මෙතනදී අපි සාකච්ඡා කළේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ඊටමත් ඉක්මනින් ධර්මාචාර්ය අභිධර්මයේ පසුගිය විභාග ආදර්ශ පිළිතුරු සාකච්ඡාව 2017-2018 වර්ෂයට අදාළව 6, 7, 8 සහ 9 කියන ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්, ඒ වගේම විනය මාර්ගය හා පාලි භාෂා පරිචය, ඒ වගේම බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ප්‍රශ්න පත්‍ර, සමාජ දර්ශනීය ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරුත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් පිළිබඳව ප්‍රශ්න පත්‍ර අපි මේ වෙද්දි කතා කරලා ඉවරයි. ඒ වගේම විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඉවරයි. පාලි කොටස් ආදී සියලුම කොටස් ඇතුළත් වෙන විදිහට ඒ සාකච්ඡාවන් අපි පවත්වලා තියෙනවා. අපගේ නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙලා ඒ සියලුම කොටස් අධ්‍යයනය කරන්නට කියලා මතක් කරන ගමන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාවේ ධර්මාචාර්ය අභිධර්මයේ පසුගිය විභාග ආදර්ශ පිළිතුරු සාකච්ඡා 2017-2018 සාකච්ඡාවේ පළවෙනි කොටසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්